වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරෝ නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතෝති. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්ත ගාථා රත්නය මුලින් සිහිපත් කරන්නට යෙදුණා. මේ ගාථා රත්නය උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ ඊටාම සුවිශේෂී අරමුණක් මුල් කරගෙන. ඒ කාරණාව තමයි බොහොම කෙටියෙන් අපි සිහිපත් කළොත් අපේ සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ එක ශිෂ්‍ය රත්නයක් පැවිදි කළා. උන්වහන්සේට පුංචි කාලෙම හැඳින්වුවේ පණ්ඩිත සාමණේර කියලා. ගිහි කාලේ නමත් පණ්ඩිත. මොකද මේ සාමණේරයන් වහන්සේගේ අම්මටයි තාත්තටයි නැත්නම් මේ පවුලට මේ දරුවා ලැබෙනකොට ඒ පවුලේ හිටපු ප්‍රඥාව නැති මන්ද මානසික එහෙම නැත්නම් අපි කියන අඥාන අය සියලු දෙනාම ප්‍රඥාව බවට පත් වුණා.
මේ දරුවගේ උපතත් එක්ක ප්‍රඥයෝ බවට පත් වුණා. අඥානයන් ප්‍රඥයන් බවට පත් කරගෙන ඉපදිච්ච නිසා මේ පුතාට නම තිබ්බ පණ්ඩිත කියලා. අවුරුදු 7ක් විතර අම්මා තාත්තා ඇසුරේ හිටියා. සරියුත් මහරහතන් වහන්සේ මේ නිවසට මීට කලිනුත් පිණ්ඩපාති වැඩියා. මේ දරුවට අවුරුදු 7ක් වෙන කාලෙත් උන්වහන්සේ ඒ නිවසට පිණ්ඩපාති වැඩියා. ආන් එදා මේ දරුවා අම්මගෙන් ඉල්ලීමක් කළා අම්මේ මටත් මහාන වෙන්න ඕනේ කියලා. හැබැයි අර ඉපදිච්ච කාලෙම අම්මගේ එක බලාපොරොත්තුවක් තිබුණා. පුතා ඉපදුනේ දුෂ්ප්‍රඥයන් ප්‍රඥයන් බවට පත් කරගෙනනේ. ඒ හින්දා අම්මා කල්පනා කරලා තිබ්බා මගේ පුතා යම් දවසක මගෙන් ඉල්ලීමක් කෙරුවොත් මං කවදාවත් ඒකට එරෙහි වෙන්නේ නැහැ කියලා. අම්මගෙන් කරපු ඉල්ලීම තමයි මටත් මහාන වෙන්න ඕනේ කියලා. බොහෝම සතුටින් අම්මා තාත්තා පවුලේ අය ඔක්කොම ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරලා උන්වහන්සේ ළඟ මේ දරුවා පැවිදි කළා. දරුවා පැවිදි කරලා දවස් 7ක් මව්පියෝ සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න ආසන්නයේ ඉඳගෙන දානි සකස් කර කර දම් පූජා කළා. 7 දවසකින් පස්සේ ඒගොල්ලෝ නැවත තම තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත් වුණා. එතකොට 8 වෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ තීරණය කළා අද පිණ්ඩපාති වඩිනවා කියලා. දැන් පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා ළමයා පැවිදි වෙලා දැන් දවස් 7යි. දරුවගේ වයසත් අවුරුදු 7යි. සාමණේරයන් වහන්සේත් අඬ ගහගෙන අපි සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න පිටත් වුණා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුර ලබාගත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේට අග්‍රස්ථාන 5ක් තිබුණා. ඒ අතර එකක් තිබ්බා ගතිමන්තානං අග්ගෝ කියලා. ඒ කියන්නේ මේ ධර්මය උපද්දවන්න පුදුම හැකියාවක් තිබුණා. ඒ කියන්නේ ධර්මය හැබැවින්ම උපද්දවන්න පුළුවන්කම තියෙන අය ලෝකේ ඉන්නේ දෙන්නයි. ඒ භාග්‍යතුන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට හැකියාව තිබුණේ බුදුරජාණන් වහන්සේ යම් ධර්ම කාරණාවක් විස්තර කරාම නැත්නම් ඊටාම කෙටියෙන් උන්වහන්සේට දේශනා කරාම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව ඒ ඇතුලෙන් ධර්මයේ උපද්දවන්න උන්වහන්සේට හැකියාවක් තිබුණා. අවබෝධ කිරීමේ හැකියාවක් තිබුණා. කොහොමද කියලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. ඒ වචනේ විස්තර කරන්න වචන 60000ක් අවබෝධ වෙනවා. එක වචනයක් පැහැදිලි කරන්න. හැබැයි ඒ ඥාණය සරියුත් මහරහතන් වහන්සේගේ ඥානයේ තරම් නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ 80 මහා ශ්‍රාවකී, සාරිපුත්තයන් වහන්සේ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මොනතරම් නිහතමානීද? උන්වහන්සේ ගැන කරුණු බොහෝම මේ ධර්ම රත්නය තුල අන්තර්ගතයි. මොකක්ද අගතනතුර? බුදු පියාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයා බවට පත් වෙන එක. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ ළඟ වැඩ ඉන්නයි. භාග්‍යතුන් වහන්සේ මේ ආසනේ ඊළඟ ආසනේ සරියුත් මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනවා නම් ඊළඟට වඩින්නේ සරියුත් මහරහතන් වහන්සේ. ආන් ඒකට තමයි මේ පාරමිතාව. භාග්‍යතුන් වහන්සේ ළඟින් ඉන්නේ. තව කරුණු ගොඩක් ওই කාරණාව යටතේ තියෙනවා. නමුත් බොහෝ දවස්වලට සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දෙක පිණ්ඩපාතේ වැඩියේ නෑ. උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට මොන තරම් ගෞරව කළාද? මොන තරම් ලැබියාවක් තිබුණාද? බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට උන්වහන්සේ මොන තරම් ප්‍රියමනාප වුණාද? ඒකට ඇයි භාග්‍යතුන් වහන්සේක වඩින්නේ නැත්තේ? ස්වාමින් වහන්සේලා තම තමන්ගේ සෙනසුන් වලින් නික්මිලා පිණ්ඩපාතයට වැඩියහම සඳහන් කරනවා පින්තුනි සරියුත් මහරහතන් වහන්සේ ඒ සෙනසුන් හරහා වඩිනවා කියලා. ඇයි? මිදුල් ඇමදපු ඉදල්
තැන් තැන්වල අනිසි තැන තියලා තියෙනවද? ගෙවල් ඇමදපු මුසුන් අනිසි විදිහට තැන් තැන්වල තියෙනවද? ආන් ඒව බලලා එකතු කරලා පිළිවෙලට නිසි තැන තිබ්බා. ඊළඟට යනවා වැසිකිලි වලටත්. ඒවා හොඳට හොදලාද? පිරිසිදුද? මේ තව කෙනෙක් ඇවිල්ලා බැලුවොත් වචනයක් කියන්න යමක් ඉතුරු කරලා තියෙනවද? එහෙම තියෙනවා නම් හොදලා මැදලා පිරිසිදු කරලා උන්වහන්සේ පිණ්ඩපාත වැඩිවෙනවා. ඇයි මේ ස්වාමින් වහන්සේලා මේ ආරාම වලින් එළියට ගියහම සම්බුද්ධ ශාසනයට නොඑක් ආකාරයෙන් චෝදනා කරන්න බලාපොරොත්තු වෙන අය මේ ආරාම වලට ඇවිල්ලා බලනවා. බලලා මේ කරුණු අල්ලා ගන්නවා චෝදනා කරන්න. ආන් ඒ නිසා අන්‍ය තීර්ථකයෙක් ආවට චෝදනා කරන්න ඉඩක් උන්වහන්සේ තිබ්බේ නෑ. මොන තරම් ශාසනයට ලැබියාවක් තිබුණද මේ මහා පුරුෂයන් වහන්සේ. වැසිකිළිය පවා හේතුවා කියලා කියන්නේ මොන තරම් නිහතමානීකමක්. මේ ශ්‍රේෂ්ඨ චරිතයේ කරුණු කීපයක් අපේ මුළු ජීවිතයක් ගොඩනගන්න වටිනවා. ආන් එවන් මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ නමක් ළඟ තමයි මේ මව්පියෝ මේ දරුවා පැවිදි කළේ. දැන් පොඩි ස්වාමීන් වහන්සේත් එක්ක සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. උදකං හි නයන්ති නෙත්තිකා. පිළති යනකොට දැක්ක මේ වතුර පාරක් ගලාගෙන යනවා. වේල්ලක වතුර යනවා. අවුරුදු 7ක ළමෙක් තමන්ගේ ආචාර්යයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ වතුර කොහේ ඉඳලාද එන්නේ? මේ වතුර කොහාටද යන්නේ? සාමණේර මේ වතුර එන්නේ වැවේ ඉඳලා. කොහාටද වතුර යන්නේ? වෙලට. එතකොට වැවේ ඉඳලා වතුර එනකොට මේ වතුර පාරට කඳුත් අහු වෙනවා. ඒ කඳු උඩිනුත් නැගලා එනවා. පල්ලනුත් තියෙනවා පල්ලමත් බැහැලා එනවා. ගල් තියෙනවා ඒ ගල් අස්සෙනුත් පෙරලා රිංගලා යනවා. මුල් තියෙනවා ඒ මුල් අතරිනුත් මේක බේරිලා අවශ්‍ය තැනට වතුර ටික යනවා. මේ කාරණාව හොඳට මතක තියාගෙන ඇහුවා ස්වාමීනි මේ වතුරට හිතක් තියනවාද කියලා. මේ විදිහට තේරිලා බේරිලා කුඹර ගාවට යන්න මේ වතුරට හිතක් තියනවාද? නෑ සාමණේර වතුරට හිතක් නෑ. තව ටිකක් ඉස්සරහට වඩිනකොට කම්මලේ කරන්නේ යකඩ වැඩ. නමුත් කම්මලේ යකඩ මොනතරම් කීකරු කරනවද? පත් කරනවා, තලනවා, ඇද කරනවා, රවුම් කරනවා, මුවහත් කරනවා. ඊටාම ලස්සනට මේ යකඩ වලින් නොයෙක් නිර්මාණ කරලා තියෙන්නේ මේ යකඩ වැඩ කරන කෙනා. කම්මල් කරුවා. ස්වාමීනි මේක මොකක්ද කියලා ඇහුවා. සාමණේර මේක කම්මල. කම්මලේ මොනවද කරන්නේ? මේ යකඩ වලින් වැඩ කරනවා. බලහම යකඩ හරීම ලස්සනයි විවිධ දේවල් කරලා. ඊටාම තියුණු පිහියක්, ඊටාම තියුණු කඩුවක් බවට පත් කළේ එහෙම කිසිම මුවහතක් නැති යකඩයක්. මේ බොහොම ශක්තිමත් යකඩ තමයි මේ Tamanට ඕන විදිහට කීකරු කරලා නම්මලා ඇද කරලා අඹරලා රවුම් කරලා බොහොම ලස්සනයි. ස්වාමීනි මේ යකඩ වලට හිතක් තියනවාද මේ විදිහට හැරෙන්න, ඇඹරෙන්න, නැමෙන්න? නෑ සාමණේර යකඩ වලට හිතක් නෑ. මේ යකඩ වැඩ කරන කෙනා තමයි ওই වැඩේ කරලා තියෙන්නේ. ඒකත් මතක තියාගත්තා. තව ටිකක් ඉස්සරහට වැඩියා. යනකොට හම්බුණා වඩු මඩුවක්. දැන් මේ ගෙවල් වල තියෙන ගෘහ භාණ්ඩ කොයිතරම් අපූර්වද මොනතරම් ලස්සනද? එක එක හැඩයට කැටයන් කරලා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක වඩු මඩුව. මෙතන මොනවද කරන්නේ? සාමණේර මෙතන ඇඳන් හදනවා, පුටු හදනවා, දොරවල් හදනවා, ජනෙල් හදනවා, ඇඳුම් වැටවල් හදනවා, අල්මාරි හදනවා. මේ ඔක්කොම හදලා තියෙන්නේ ලීයෙන්. ස්වාමීනි කවුද ඒ හැදුවේ? මෙයා හැදුවේ වඩු බාසුන්නේ. ස්වාමීනි වතුරට හිතක් තිබුණෙත් නෑ. යකඩ වලට හිතක් තිබුණෙත් නෑ. මේ ලී වලටත් හිතක් නැද්ද කියලා ඇහුවා. නෑ සාමණේර. නමුත් Tamanට ඕන හැටියට ලීය කීකරු කරලා තියෙන්නේ කවුද? වඩු බාසුන්නේ.
එතකොට වතුරටත් හිතක් නැහැ, යකඩෙටත් හිතක් නැහැ, ලීවලටත් හිතක් නැහැ. නමුත් වතුර ගොවියන්ට ඕන හැටියට කීකරු කරගෙන අරගෙන ගිහිල්ලා තියෙනවා කුඹුරට. ලීය වඩුවාට ඕන හැටියට කීකරු කරලා නොයෙක් උපකරණ හදලා. යකඩ තල්න කෙනාට උවමන හැටියට කීකරු කරලා නොයෙක් භාණ්ඩ හදලා. එතකොට වෙන කෙනෙක් තමයි මෙවුවා කීකරු කරලා තියෙන්නේ. ඔඩි හාමුදුරුවෝ කල්පනා කළා මට හිතක් තියෙනවනේ. මම ඒක කීකරු කරගත්තොත් කොච්චර අපූර්වද? දැන් අනුන් කීකරු කරපු මේ දේවල් මෙච්චර හොඳ නම් මම විසින් මගේ හිත කීකරු කරගත්තොත් ඒක උන්වහන්සේගේ මතකයට ආවා. ස්වාමීන් වහන්සේගේ නම මතකනේ හැමෝටම පඬිත. නතර වුණා. අපිටවත් එන්නේ නැති පුදුම හිතවිල්ලක් නෙමේක. ඒකයි මේ පඬිත කිව්වේ. නිකම්ම නෙමේ සංසාරෙන්ම ආපු මහ ලොකු ප්‍රඥාවක් තියෙනවා. නතර වෙලා කතා කළා තමන්ගේ ආචාර්යයන් වහන්සේට, ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්නව නම් මම අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ කිව්වා. ඇයි සාමණේරි? ස්වාමීනි මමත් යනවා මගේ හිත කීකරු කරන්න. එහෙනම් සාමණේර මගේ පාත්‍රා සිවුරු මට දෙන්න. සරියුත් මහ රහතන් වහන්සේගේ පාත්‍රා සිවුරු ඉල්ලගත්තා. පොඩි හාමුදුරුවෝ යන්න හැරුණා කුටියට. ඒ වෙලාවේ කුටියේ යතුරු දුන්නා සාමණේර. ඇතුළට ගිහිල්ලා භාවනා කටයුතු වෙලේ දෙන්න. එළියේ ඉන්න එපා කරදර ඇති වෙයි. උන්වහන්සේ යතුරුත් අරගෙන පිටත් වෙන්න ලැහැත් වෙලා ආපහු කතා කළා, ස්වාමීනි මටත් දානි ටිකක් ගේනවද කියලා ඇහුවා. අවුරුදු 7යි වයස. ගේන්නම් සාමණේර කිව්වා. හැබැයි මට නිකන් නම් එපා. මොනවද දානෙට ඕනේ කිව්වේ? ඇල්හාල් බතුයි රේමසුයි මට ඕනේ කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කළා, ගෙවල් වල නම් එව්වා තියෙන්න පුළුවන්. ඒ වුණාට ඉල්ලන්නේ නැහනේ ස්වාමින් වහන්සේලා. දායකයෙක් මොනවා හරි ඇහුවොත් කියනවා, එහෙම නැත්නම් මට අහවල් එක දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලන්න කැප නැහැ. සාමණේර මට ලැබෙයිද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා, ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට හම්බෙනවමයි කිව්වා. දැන් මේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට හම්බ වෙනවා කියලා. හොඳයි සාමණේරේ, හම්බ වුණොත් මං අරගෙන ඉක්මනට වඩින්නම් කියලා කිව්වා. උන්වහන්සේ කුටියට වැඩියා. කුටියට වැඩලා දොර ඇරලා ආසනේ පනවගෙන භාවනා කරන්න වාඩි වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ රත් වුණා කියලා සඳහන් කරනවා. මේ පාණ්ඩු කම්බල ශෛලාසනේ කොච්චර ලොකුද? යොදුන් 60ක් දිගයි, යොදුන් 50ක් පළලයි, යොදුන් 15ක් උසයි. බඳු වදමල් වල පාටයි කියලා තමයි සඳහන් කරන්නේ. බදු වද කියන දේවල් මං හිතන්නේ තද රතු පාටක් එත්. අපි දකින වදමල් කොහොමත් වැඩිපුර රතු ඉන්නේ. එතකොට මේ ආසනේ එහෙම ආසනයක් වෙන්න පුළුවන්. නමුත් මේක ගල්. මේක ඇති උනේ මේ ආසනේ හම්බ වෙන්නේ මේක තියෙන්නේ පරසතුරුක යට. තවතිසාවේ තියෙනවා පරසතුරුක යොදුන් 100ක් වට ප්‍රමාණයේ පැතිරිලායි තියෙන මේ පරසතුරුක. යොදුන් 100ක් වහගෙන ඉන්න විශාල ගහක්. ඒක යට තමයි මේ ආසනේ තියෙන්නේ. ගහ යට. අපේට මතකද මගමානවක? සක්‍ර දේවේන්ද්‍ර වෙන්නේ මගමානවකනේ. ඒ කාලේ පුදුම අම්බලමක් හැදුවා. සියලු පහසුකම් සහිතව. ඒ අම්බලමේ ඉස්සරහ පිට මෙයා හිටේවා කොබෝ නීල ගහ. හිටවලා ඒ කොබෝ නීල ගහයට බංකු ලෑල්ලක් හැදුවා. අම්බලමෙට එන අයට ගහ යට විවේකීව වාඩි වෙලා ඉන්න. ඒක හැදුවේ කළු ගල් වලින්. ඒ හදාපු පිනෙන් තමයි පරසතුරුක යට පාණ්ඩු කම්බල ශෛලාසනේ පිහිටන්නේ, ලැබෙන්නේ ඒ පිනට. ආසනේ රත් වෙනකොට බැලුවා මේක ඉඳගත්තාම ශරීරයෙන් භාගයක් විතර යට යන්න එබෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් ගල් තරම්ම සුවදායකයි. මොකක්ද හේතුව කියලා බලහම පඬිත සාමණේරයෝ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවෙම කතා කළා සතරවරන් දෙවියන්ට.
කතා කරලා සඳහන් කළා මහරජවරුනි ප්‍රතාපවත් රජවරු 4 දිනක් 4 වරන් රජවරු කියලා කියන්නේ. එක්කෙනෙක් යටතේ ලක්ෂ කෝටියක් පාලනය වෙනවා. ඒකයි ප්‍රතාපවත් කියලා කියන්නේ. කතා කරලා කිව්වා පඬිත සාමණේරයෝ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න ලෑස්ති වෙනවා. සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ඇතුලේ. ඒ කුටිය ආවට ප්‍රදේශයේ කුරුල්ල කොබෙයියෝ පිරීලා ඉන්නවා. ඒගොල්ලෝ කෑ ගහන්න පටන් ගත්තොත් උන්වහන්සේට මේ භාවනාව මුදුන්පත් කරන්න වෙන්නේ වහාම යන්න ඒ කුරුල්ල කොබෙයියෝ ලේන්නු ඔක්කොම මේ ප්‍රදේශයෙන් එලවලා දාලා උන්වහන්සේගේ ආරක්ෂාවට ඉන්න කියලා කිව්වා. අපි ඇයට මතකද දැන් ආරක්ෂාවට ආවේ කවුද? 4 වරන් දෙවිවරු. පඬිත සාමණේරයෝ තමන්ගේ ආචාර්යවරයාට කියලා තියෙනවා මටත් දානි ටිකක් ගේන්න කියලා. දවල් වෙයිද දන්නේ 12 පහ වුණොත් වළඳන්නේ ආන්ගේ නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ චන්ද්‍ර දිව්‍ය රාජයාට සූර්ය දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා දෙව් රජුනි සූර්ය මණ්ඩලය ඔතනම නවත්ත ගන්න කියලා. චන්ද්‍ර දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා චන්ද්‍ර මණ්ඩලය ඔතනම නවත්ත ගන්න කියලා. ඒ දෙන්නට හිර මඩලයි සඳ මඩලයි නවත්ත ගන්න කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා දොරකඩ ගාව හිටගත්තා. මේ කාගේ ආරක්ෂාවටද? පඬිත සාමණේරයන්ගේ ආරක්ෂාවට. අපේ භාග්‍යතුන් වහන්සේ එදා කල්තියම්ම පිණ්ඩපාතේ වැඩලා. කලින්ම දාන එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ කලින් දානේ වළඳලා. දැන් විවේකයි. භාග්‍යතුන් වහන්සේ දැක්කා පඬිත සාමණේරයෝ. භාග්‍යතුන් වහන්සේ බැලුවා පඬිත සාමණේරයන්ට ඉර හැරෙන්න කලින් උදේ වරුවේම රහත් වෙන්න පුළුවන්ද කියලා. 3 ඵලයක් ලබනවා අන්තිම ඵලය ලබන්නේ ඇයි? එතකොට සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා කතා කරනවා. ඒ හින්දා අනාගාමීත්වයේ නවතින අරහත්ත්වයට යන්නේ නැහැ. අද උදේ වරුවේම අරහත් වෙන්න ඕනේ. පඬිත සාමණේරයෝ අද දානේ වළඳන්නේ රහත් වෙලා කියලා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් වැඩියා. මොකද භාග්‍යතුන් වහන්සේ කලින්ම කටයුතු නිමා කරලා ඉන්නේ. වැඩලා සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ දොරකඩ ගාව ආසනයේ පනවගෙන භාග්‍යතුන් වහන්සේ වාඩි වුණා. වැඩ හිටියා. දැන් බලන්න කී දෙනෙකුගේ අනුකම්පාව හම්බ වෙනවද කියලා. ආංගිකින්ද තමයි පින්නතුනේ අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕනේ? බාලයන්ගේ ඇසුර නොලබන්නේම්වා බාලයන්ගේ අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. ආන්ගේ ප්‍රාර්ථනාව හින්දා තමයි සරියුත් මහරහතන් වහන්සේගේ ඇසුර ලැබුණේ. එතකොට කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. දැන් බලන්න කී දෙනෙකුගේ අනුකම්පාව හම්බුණාද? සරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව ලැබිලා. ලෞතර භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවත් ලැබිලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ අනුකම්පාවත් ලැබිලා. 4 වරන් දෙවි මහරජවරුන්ගේ අනුකම්පාවත් ලැබිලා. හිරු දෙවියන්ගෙත් සඳ දෙවියන්ගෙත් ආරක්ෂාවත් ලැබිලා. මේ ප්‍රාර්ථනාව මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ ප්‍රාර්ථනාව කොච්චර ප්‍රබලද? ආන්ගේ හින්දා අපිත් පින්කම් කරලා මේ විදිහට ප්‍රාර්ථනා කරනකොට සංසාරේ බාලියෝ අපෙන් තුරන් වෙනවා. සත්පුරුෂයෝම අපිට මුණ ගැහෙනවා. සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් ඇල්හාල් බතුයි රේමසුයි මගේ පිනට හම්බ වෙනවා කියලා. ඊට හුඟක් පෙර ආත්මයක ඉපදිලා හිටි තාම දුප්පත් කෙනෙක්. මොන තරම් දුප්පත්ද? ගමේ අය කතා කරන්නේ මහදුගිය කියලා. ඒ තරම්ම දුප්පත්. ගමේ එක පුද්ගලයෙක් සිටුවරයෙක් දානයක් දෙන්න තීරණය කළා. හැබැයි ඒ සිටුවරයා කල්පනා කළා මට දන් දෙන්න පුළුවන් වුණාට දිවි හිමියෙන් දානයක් දී ගන්න බැරි අහිංසකයෝ ඉන්නවා. ආන් ඒ අයටත් පිහිට වෙන්න පුළුවන් වුණොත් කියලා ගම පුරාම ඇවිද ඒ පුද්ගලයාගේ වත්පෝසත්කමේ හැටියට දානේ බාර දුන්නා. ඔබට එක හාමුදුර කෙනෙක්, ඔබට දෙන්නෙක්, ඔබට 5ක්, ඔබට 10ක්, සමහර අය 3-4000ක් බාරගත්තා. මෙයාගේ ගෙදරටත් ගිහිල්ලා කිව්වා මෙයා තමයි ගමේ ඉන්න දුප්පත්ම කෙනා මහදු කියන්නේ. ඒ වෙලාවේ කිව්වා ඇයි ඔබ දන්නේ නැද්ද? එදා වේල කණ්ඩ නැතුව ජීවත් වෙන මම කොහොමද දන් දෙන්නේ කියලා. නමුත් මේ මිනිසයා බල කරලා
මේ මිනිහයාට කිව්වා උඹට වේල කන්න නැතුව ඉන්නේ උඹ සංසාරේ දන් දීලා නැති හින්දා. ආන් ඒ හින්දා මොන ක්‍රමෙන් හරි ඒක හාමුදුරු කෙනෙක් වළඳවපන් අහවල් දවසේ කියලා. ඒකත් ඇත්ත තමයි. එහෙනම් මං කොහොම හරි ඒක හාමුදුරු කෙනෙකුට දන් දෙන්නම්. එහෙම තීරණය කරලා තමයි කුලී වැඩට ගියා සිටු ගෙදරට. හරිම සතුටින් මෙයාට හම්බුනේ දරපලන්න යා දරපලනවා බිරිඳට හම්බුනේ වී කොටන්න යා වී කොටනවා. මේ සිටු ගෙදර කට්ටිය ඇහුවා මොකද අද මෙච්චර ප්‍රීතියෙන්? ඇයි දන්නේ නැද්ද සිටුතුමනි හෙට අපේ ගෙදර දානයක් දෙනවනේ. සිටුතුමා ඇහුවා කී දෙනෙකුට? එක නමකට. ඔබ මහ පුදුම මිනිහෙක් නේ. සිටු ගෙදර කී දෙනෙකුට දානේ දෙනවද? 3000කට දානේ දෙනවා. ඒ දානේ කියන්නේ මේ දරපලන්නේ වී කොටන්නේ. මමත් එක නමක් හෙට වළඳවනවා කිව්වා. සිටු ගෙදරින් හරි සතුටින් මෙයාට හම්බුණා හාල් ආදී දුරු මිරිස් ආදී ඔක්කොමත් ලැබුණා වැටුපුත් ලැබුණා. ඒ ටික අරගෙන ගෙදර ගිහිල්ලා දැන් අද දාන්නේ මෙයා ගංගා යුරට ගියා පලා ටිකක් කඩාගෙන එන්න. මේ දුගියා හැමදාම ඉතින් හිනාවක් මූනේ නෑ දුප්පත්කමනේ. එදා පලා කඩන්න යනවා ගීතයක් කිය යන්නේ. මාළු අල්ලන කෙනා කල්පනා කරුවා මහ දුගියාද හෙන්න සතුටින්නේ. මොකද කියලා ඇහුවා. ඇයි උඹ දන්නේ නැද්ද අද මම දානයක් දෙනවා කිව්වා. මාළු අල්ලන මිනිහා කිව්වා කොහොම උතන මාළු ටිකක් ඇති අමුණලා විකුණපන් කියලා. මැරිච්ච මාළු ටික මෙයා අමුණ වැල් හදලා විකුණන. විකුණලා වෙලා වෙනකොට කිව්වා දැන් උඹේ මාළු විකුණන්න ඇති මට දානෙ වියන්න යන්න ඕනේ. උඹට මාළු ඉතුරු නැද්ද කිව්ව නෑ කිව්වා. එහෙනම් උතන මම වැලියට ගහලා තියෙනවා රේමත්සියෝ කීප දිනේ. ඒක අරන් ගිහිල්ලා දානෙට උයලා දීපන් කිව්වා. රේමත්ස් කියලා කියන්නේ විශේෂ මාළුවෙක් ඒ කාලේ. ඒක මේ මාළු අල්ලන මිනිහට ඕන හින්දා තමයි වැලියට හංගලා තියෙන මිනිස්සු ඉල්ලයි කියලා. මෙයාට කිව්වා දානෙට හින්දා ඒක ගෙනියපන් කියලා. ආන් එදා සිටුමයාල්ගාවෙන් හම්බෙච්ච ඇල්හාලුයි රේමසුයි උයලා දන් දුන්න නිසා තමයි සඳහන් කළේ ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බ වෙනවා කියලා. එදා දන් දීපු පින. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දානෙ උයලා දුන්නා. ඒ මහදුගිය කාලේ. අද සක්දෙවිඳු පිහිට වෙනවා පණ්ඩිත සාමණේරයන්ට සසරින් මිදෙන්න. එතකොට උන්වහන්සේ දැන් මේ තමන්ගේ හිත කීකරු කිරීමේ වෑයමක යෙදෙන්නේ. මේ හිත කීකරු කරගන්න එක සසරට මොනතරම් ප්‍රයෝජනවත්ද? ඔබත් මමත් මොනතරම් කාලාන්තරයක් මේ සංසාරේ ඇවිදිනව ඇද්ද? ඒක අපි දන්නෙත් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒක පණවන්න බෑ කියලා. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායිති. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට සසරීම පේන්නේ නැහැ කියන එකද? නෑ සර්වඥතා ඥානෙට ඒක පේනවා. මගේ සංසාර ගමන ආරම්භ වෙච්ච දවසත් උන්වහන්සේ දන්නවා. නිමා වෙන දවසත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. හැබැයි ඒක අපිට කියලා දුන්නට ඒක අපිට තේරෙන්නේ නැහැ. පණවන්න බෑ. අසංකේයයක් කියලා කිව්වනම් අපි දන්නවා 1.140ක් කියලා. නමුත් අසංකේයවල් අසංඛ්‍ය ගණන් මං සසර ඇවිල්ලා තියෙන දුර ආන් ඒ හින්දා පණවන්න බෑ කාටවත්. භාග්‍යතුන් වහන්සේගේ ඥාණයෙන් දකිනවා ඒක අපිට තේරෙන්නේ නැහැ කීපට. ඒකයි පුබ්බා කෝටින පඤ්ඤායිති කියලා සඳහන් කළේ. මේ තරම් දීර්ඝ සංසාරේ අපි මේ යන්නේ ඇයි? මේ මගේ ළඟ තියෙන නමුත් මටම නොපෙනෙන මේ හිත කියන ධර්මතාවයේ කීකරු කරගන්න බැරි වෙච්ච නිසා. මේ හිත මූලික වෙලා මම මොන තරම් මේ සංසාරේ ඇවිද්දෙව්වද? මේ හිත මට මොන තරම් වද දුන්නද? අද මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා බුද්ධාන්තරයක ඔබ සියලු දෙනා මොන තරම් වාග්යවන්තද කියන කාරණාව වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් මේ මොහොත පුදුමාකාර පුණ්‍යවන්ත මොහොතක්. අපි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා. මේ තිරිසන් ලෝකයේ ඉන්න බැස්සගේ මදුරුවාගේ කෝඳුරු වගේ ඉඳලා බැසිකිලි වලේ පණු වගේ ඉඳලා අසූචි ගොඩේ ඉන්න නිලමැස්සගේ ඉඳලා මේ සියලුම තිරිසන් සත්තුන්ට මනුස්ස ජීවිතයක් තිබුණා කියලා. මේගොල්ලෝ ඔක්කොටම හොඳ මනුස්ස ජීවිත තිබුණා. අපි වාගේ මේ වාගේ හොඳට ඉපදිලා හිටියා. හොඳට ඉගෙන ගත්තා. තාන්න මාන්න තිබුණා. ආවාහ විවාහ වුණා. දූදරුවෝ හදාගත්තා. සමාජයේ බොහෝම ගරුණම්බුනාම සහිතව ජීවත් වුණා. මේ හැම දෙයක්ම નિયમિત වෙලාවට පිළිවෙලට කරගන්න
කටයුතු කරලා තිබුණා. ඒ වුණාට ජීවිතේ එක දෙයක් ඒගොල්ලන්ට අමතක වෙලා තිබුණා. මොකද්ද අමතක වෙලා තිබුණේ? සිල් රකින්න අමතක වුණා. අනික ඔක්කොම මතක තිබුණා. මේ සිල් කියන කාරණාව අමතක වුණා. ආන් ඒ හින්දා තමයි මැරිලා ගිහිල්ලා තිරිසන් අපායවල වාගේ තැන්වල ඉපදින්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපි නැවත උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ අපිට හම්බ වෙන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ දානය. ඉපදෙන්නේ කොතනද කියලා තීරණය කරන්නේ සීලය. ලැබෙන දේවල් තීරණය කරන්නේ දානය. එහෙමනම් අර නිලමැස්සටත් මනුස්ස ජීවිත තිබුණා. හැබැයි ඔබත් මමත් ආත්ම කෝටි කීයක් අසූචි ගොඩක් උඩ වහලා මේ විදිහට ඉඹ අසූචි කණ්ඩ ඇද්ද? කුණු කණ්ඩ ඇද්ද? ඒ කාරණාව අද මතක නෑ. හැබැයි එතන හිටපු වාර සීමාවක් නෑ. වැසිකිලි වලේ හිටපු වාර සීමාවකුත් නෑ. අසූචි ගොඩ උඩ හිටපු වාර සීමාවකුත් නෑ. කුණු බක්කියේ හිටපු වාර සීමාවකුත් නෑ. මාළු ලෑල්ලට වෙලා ඒ දුර්ගන්ධයේ ඉඹ කකා හිටපු වාර, මස් කෑලි වල වහලා කකා හිටපු වාර සීමාවක් නෑ. නමුත් මොකක් හරි සංසාර කුසලයක් හින්දා ආයතනින් මිදුණා. නමුත් අද කල්පනා කරන්න ඕනේ පෙර කොයිතරම් එහෙම ජීවත් වුණාද? දැන් ඉව ඔක්කොම ඉවරයි. හැබැයි ආයෙත් අසූචි ගොඩක් උඩ වහලා මේ විදිහටම අසූචි කනවද කියන එක තීරණය කරන්න ඕනේ. කාපුවා නම් කාලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ ආයෙත් කනවද කියන එකයි. ආන් එහෙම ආයෙ නොකණ්ඩ නම් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මොකක්ද මේ ප්‍රයෝජනය? තමන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ සීලය ආරක්ෂා කරගෙන බුද්ධ ගෞරවයෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් තමයි මේ සිල් රකින්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් මේ සිල් ආරක්ෂා කරන්න බෑ. ආන් ඒ නිසා තමයි අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරනකොට සීලය සහ ශ්‍රද්ධාව, සීලය මුලට ඇවිල්ලා ශ්‍රද්ධාව දෙකට ගියේ නෑ. ශ්‍රද්ධාව මුලට ඇවිල්ලා සීලය දෙකට ගියා. එහෙම උනේ ශ්‍රද්ධා මාත්‍රයෙන්මයි මේක කරන්න පුළුවන් වෙන්නේ. පංච ධර්මයක් දේශනා කළානේ අපිට ජීවිතේ මුදුන්පත් කරගන්න. ආන් මේ පංච ධර්මයේ තුල තියෙන ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා. යම් කෙනෙක් ළඟ මේ කාරණා පහ තියෙනවා නම් ඔහු ප්‍රාර්ථනා කරන දේ ඒ විදිහටම ඔහුට ලැබෙනවා. පංච ධර්මයෙන් යුක්ත නම් කොතනදීද ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති කියන සූත්‍ර දේශනාවේ මේ කරුණ අපූර්වට විස්තර කරලා තියෙනවා. පංච ධර්ම සහිතව ප්‍රාර්ථනා කරන්න කියලා. එහෙනම් අපි ගාව ජීවිතයේ ටික එකතු කරන්න ඕනේ. එතකොට අද මේ වාගේ මනුස්ස ජීවිතයක් ගත කරපු මම ඊළඟ භවයක පණුවෙක් බවට පත් උනේ. තිරිසන් ලෝකෙට ගියේ කාවද මං ඉතින්ට අරන් ගියේ? එදත් මේ හිතම තමයි මං ඉතින්ට අරන් ගියේ. එතකොට අද කලක් එතන හිටපු ඔබ මෙතෙන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ මේ හිතම තමයි. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හොරෙකුට යම් කරදරයක් කරනවද? ආන් මේ කරදරයට වඩා මේ හිත අපිට ලොකු කරදරයක් කරනවා. හොරෙකුට කරන කරදරය කියලා කියන්නේ හොරෙක් අපිට කරදර කරනවට වඩා හොරෙක් තවත් හොරෙකුට කරදර කරනවා. දැන් පාතාල ලෝකේ දෙන්නෙක් යම් තැනක ගැටුමක් ඇති කරගත්තොත් මේ සාමාන්‍ය ගමේ මිනිස්සු දෙන්නෙක් ගැටුමක් ඇති වුණා වගේද? ඒක හරි භයානකයි. සමහරලාට පෞල් පරම්පරා පිටින් විනාශ කරලා දාන්න පුළුවන්. නිසා හොරෙකුට කරන කරදරේ ඊට වඩා බොහොම දරුණුයි. ආන් ඊට වඩා දරුණු වදයක් මෙන්න මේ හික්මිච්ච නැති හිත අපිට දෙනවා. හොරෙකුට ඕනනම් අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතෙන් මම මරණ එක විතරයි. කරන්න පුළුවන් ඉහළම දේ මරලා දාන එක. ඊට වඩා යමක් කරන්න පුළුවන්ද? ඊට වඩා මොකවත් කරන්න බෑ. මගේ මලකඳේ මිනිසයා කෑවත් මම දන්නේ නැහැ. මරණකොට මම මේ දැනීම් සියල්ලම ඉවර කරගත්තා. හැබැයි මේ හිත එහෙමද? හිත එහෙම නෙමෙයි. සතර අපායේම මං හෙලනවා. අර හොරාට පුළුවන් ද මං අපායට දාන්න?
අපායට දාන්න බෑ. හැබැයි හිතට පුළුවන් මං තිරිසනෙක් කරන්නත් පුළුවන්. මං නිරිසතෙක් කරන්නත් පුළුවන්. ප්‍රේතෙක් කරන්නත් පුළුවන්. දුක් විඳින අසුරෙක් බවට පත් කරන්නත් මෙන්න මේ හිතට හැකියාවක් තියෙනවා. මෙයා හොඳ වුණොත් හොඳටම හොඳයි. හැබැයි මෙයා නරක වුණොත් අන්තිම නරකයි. ඒ නිසා තමයි මේ මුළු බුද්ධ ශාසනය පුරාම හිත හදාගන්න වැඩපිළිවෙලක් අපිට දේශනා කරලා තියෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ හිත කියන ධර්මතාවය මනාව ඍජුව Tamanට අවශ්‍ය විදිහට අවනත කරගන්නවා කියන එකයි. යම් කෙනෙකුට මේ ජීවිතය තුළ Taman හිතට ඕන හැටියට කටයුතු කරනවා නෙමෙයි හිත මට ඕන හැටියට කටයුතු කරවා ගන්න පුළුවන් වුණොත් එයා හැබෑම පඬිතිය. බොහොම සරලව නමුත් කල්පනා කරලා බලන්නකො මම කරන්න සූදානම් වෙන හොඳ වැඩ කීයක් මේ හිත මගෙන් මගහරව ගත්තද? ඒ ඔක්කොම පැත්තක තියලා හිතට ඕන හැටියට යන්නෙම නැතුව මං අද මේ වැඩේ කරනවමයි කියලා ලෑස්ති වුණොත් අඩුතරමේ නිදිමතක්වත් ඇවිල්ලා මට බාධා කරනවා. නිදි කරවලා හරි මේ වැඩේ කරන එකෙන් නවත්තන්න තමයි මෙයා උත්සාහ කරන්නේ. ඇයි? මේ හිත හැම වෙලාවෙම මායාවේ පාර්ශවයට බරයි. ඒ පාර්ශවයේ තියෙන හිත අපි විසින් කීකරු කරලා මායාවෙන් ගලවලා මේ සම්මාදිට්ඨික පැත්තට හරව ගන්න ඕනේ. එදාට තමයි අපිට සංසාරේ යහපතක් සිදු වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඕක කරගත්ත උත්තමයන් වහන්සේලා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. මහරහතන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා. තමන්ගේ හිත තමන්ට කීකරු කරගත්ත උත්තමයන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා නිරන්තරයෙන් අපිට අනුශාසනා කළා මේ හිත හදාගන්න වැඩපිළිවෙලක යෙදෙන්න. මේ හිත කීකරු කරගන්න වැඩපිළිවෙලක යෙදෙන්න. එනම් පඬිතු සාමණේරයන් වහන්සේ හිතාපු හැටි. කොයි තරම් අපූර්වද, මොන තරම් ශ්‍රේෂ්ඨද, කොයි තරම් නිර්මලද උන්වහන්සේ හිතාපු හැටි. එහෙමනම් අපිටත් එහෙම හිතන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ හිත කීකරු කරගන්න ලෑස්ති වෙනකොට සත්පුරුෂයෝ උන්වහන්සේට හැම පැත්තෙන්ම උදව් කරා. පින්නතුනි, අපි ඒ වැඩේට ලෑස්ති වෙනකොට අපිට උදව් කරනවට වඩා ඉන්නේ ඒ වැඩේ කඩා කප්පල් කරන්න ලෑස්ති වෙන අය. හොඳ වැඩක් කරන්න ලෑස්ති වෙනකොට ඒ පැත්තට විරුද්ධව කතා කරන්න ඉන්න පිරිසම වැඩි. ඒකට උදව් කරන්න ඉන්න පිරිස හුඟක් අඩුයි. ඇයි? සංසාරේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තවම අපට මදි. ඒ නිසා තමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ කල්යාණ මිත්‍රයන්ගේම ඇසුර ලබන්නේම්වා. පාප මිත්‍රයන් හිරුදුටු අඳුරු සෙයින් මගේ ජීවිතෙන් දුරින්ම දුර වේවා. ඒ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එදාට අපි පින්කමක් කරන්න ලෑස්ති වෙනකොට හතර දිබ්බාගෙන් මම හිතුවට වඩා මේක සාර්ථක කරගන්න අවවාද අනුශාසනා කරන අය, උදව් උපකාර කරන අය, ධෛර්යමත් කරන අය තමයි මගේ වටේට එකතු වෙන්න පටන් ගන්න. මේ ගාථා රත්නය අති දීර්ඝ ධර්ම කාරණාවක් පැහැදිලි කරන තාම ගැඹුරු ගාථා රත්නයක්. නමුත් බොහෝම සරලව ඒ ගාථාවේ අර්ථයයි සාරයයි අරගෙන අපි මේ කරුණු කීපයක් සාකච්ඡා කළේ මේ ජීවිතය කොහොම ගොඩනගා ගත යුතුද? හිත කියන ධර්මතාවය හැම වෙලාවෙම Tamanට අවනත කරගත යුතුයි. හැම වෙලාවෙම අපි ඔක්කොම මේ හිතේ වහල්ලු. අපි හිතට වහල් වෙලා ජීවත් වෙන්නේ. හිත කියන දේ තමයි අපි කරන්නේ. නෑ, යමෙක් දක්ෂයි නම්, වීරවන්තයි නම් මම කියන දේ කරන හිතක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එදාට අපි දිනාපු පුජ්‍යලෝ බවට පත් වෙනවා. හිත මං කියන දේ අහන කෙනෙක් වුණ දවසට මම දිනපු කෙනෙක්. එහෙනම් අපි සියලු දෙනාටම එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ මෙවන් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයකින් විතරයි. ඒ අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් හොඳටම ප්‍රයෝජන ගන්න. කල්යාණ මිත්‍රයොත් මේ සමාජයේ අපි අතර නැතුවා නෙමෙයි. කවුරු නැති වුණත් තාම අපේ භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලාගෙන වැඩ ඉන්නවා. නිර්මල ධර්ම රත්නයේ තවමත් මේ රටේ වැඩ ඉන්නවා. ආර්ය මහා සංඝයා ආර්ය වූ මට්ටමින් අපිට දකින්න නොලැබුණා. මහා සංඝ රත්නයේ වැඩ ඉන්නවා. නමුත් ආර්ය මහා සංඝයා නැතුවා නෙමෙයි. ආර්ය මහා සංඝයා වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. ලෝකේ රහතුන්ගෙන් හිස් නැහැ කියලා. මේ තාම ගෙවෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාල කොච්චර කාලයක්ද?
මේ ගෙවෙන්නේ 3 වෙනි දාහ. 5000ක් ගත්තාම මේ ගෙවෙන්නේ 3 වෙනි දාහ. ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කළා 3 වෙනි දාහේ වැඩිපුරම වැඩ ඉන්නේ අනාගාමීන් වහන්සේලා කියලා. රහතන් වහන්සේලා නෑ කියන එක නෙමෙයි ඒ කිව්වේ. වැඩියෙන් වැඩ ඉන්නේ අනාගාමීන් වහන්සේලා. එහෙනම් තාම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තාම නිර්මලයි. ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නේ නෑ කියලා අපිට කියන්න බෑ. එහෙනම් ත්‍රිවිධ රත්නයේම වැඩ ඉන්නේ මේ අපි ජීවත් වෙන ලෝකේ. අපි ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තියෙනවා. බුද්ධ ආගමේ පවුලක ඉපදෙන්න සංසාරේ පින් කරලා ගොඩක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ඔක්කොම ලැබිලා. ඒයින් ප්‍රයෝජන ගන්න විතරයි අපිට තියෙන්නේ. ඒකට හිත කීකරු කරගන්න යම් ප්‍රමාණයකින් අවශ්‍යයි. යම් ප්‍රමාණයකින් කීකරු කරගෙන හොඳටම කීකරු වෙන වැඩපිළිවෙලකට යන්න මේ මනුෂ්‍ය ජීවිතය අපිට හරි වටිනවා. එhmenan අපි සියලු දෙනාම එවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලබාගෙන මේ සිද්ධ කරන්නේ ඊට සාපේක්ෂ වූ මහා ශ්‍රේෂ්ඨ පින්කමක්. ආන්ගෙන් ලබාගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් මේ වෙනකොට අතේ මිටි තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්නේ. මේ සියලුම පුණ්‍ය ධර්මයන් මේ උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන මේ හිත කියන ධර්මතාවයේ කීකරු කරගෙන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සංසාර සාගරයෙන් එතර වීම සඳහා මේ මහා කුසලය අපිට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කර. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස